රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය කුමාරාලපාත. ප්‍රකාශය සංජය මදුසංක මුතුමුනි. කොළඹ නගරයේ අතවාහන ධාවනය අවම කර ගැනීමට යෝධ සංවර්ධන සැලැස්මක්. සෞඛ්‍ය සංවිධාන ලබා දෙන පළමු එන්නත්තුගේ ලබන 7 වෙනිදා දිවයිනට. තවත් කොරෝනා රෝගීහු 417 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ඇති. දිවයින පුරා නිෂ්පාදන ගම්මාන 500ක් ආරම්භ කිරීම වැඩසටහන අනුරාධපුරයෙන් ආරම්භ වෙයි. වේල්ල වීදිය ප්‍රදේශයෙන් හමු වූ හිසනමය තරුණියගේ සිරුර හඳුනා ගැනීමට DNA පරීක්ෂාවක්. මියන්මාරයේ ජනාධිපතිවරයා එරෙහිව එරට හමුදා පාලනයෙන් තවත් චෝදනාවක්. පාසල් මහක්‍රිකට් තරඟ ආරම්භ කිරීමට බාධාවක් නැතැයි විශේෂ භාර අමාත්‍යවරයා කියයි. කොළඹ නගරයේ අදවාන තත්බදය අවම කිරීමේ අරමුණෙන් යෝධ සංවර්ධන සැලැස්මක් ක්‍රියාවට නැංවෙයි. මේ ව්‍යාපෘතියේ මුල් අධීරයර්ථයේ කොළඹ සහ ආසන්න ප්‍රදේශවල ආවරණය වන පරිදි දුම්රිය මාර්ග 3ක් ඉදි කිරීමට නියමිතයි. රාගම සිට කොළඹ කොටුව හරහා කිරුළපන දක්වාද, මොරටුව පිළියන්දල නාරායන්පිට හරහා කැරණිය දක්වාද, කොට්ටාව පන්නිපිටිය තලවතුගොඩ හරහා හොනුපිටිය දක්වාද මෙම දුම්රිය මාර්ගය දියුණු ඇත. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණි. වඩාත් ජනාකීර්ණ නගරයක් වන මහරගම නගරයේද මේ ව්‍යාපෘතිය ඇතුළත් කිරීම වඩාත් සුදුසුයයි අග්‍රාමාත්‍යතුමා හිදී පෙන්වා දුන්නේය. සංවර්ධනීය ජනතා අවශ්‍යතාව වෙනුවෙන් සිදුවිය යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා එසේ නොවන සංවර්ධන ව්‍යාපෘති රටට අනවශ්‍ය බවද පැවසිය. ඒ අනුව කොට්ටාව හුණුපිටිය දුම්රිය මාර්ගයටම මහරගම නගරය ඇතුළත් කළ හැකි බව නාගර සංරාධිකාරියේ නිලධාරීහු මෙහිදී සඳහන් කළේය. මාර්ග තත්බදයේ හේතුවෙන් 2019 වසරේදී රට සිදු වූ දෛනික ආර්ථික ලාභය රුපියල් මිලියන 1000ක් ලෙසට ගණන් බලා තිබේ. ඊට එක් විසඳුමක් වශයෙන් පසුගියදා ආරම්භ කළ සිටි බස් ව්‍යාපෘතිය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වේ. මේ යෝජිත දුම්රිය මාර්ග ව්‍යාපෘතිය රාජ්‍ය සහ පෞද්ගලික සහයෝගිතා ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කෙරේ. ඇමරිකානු ඩොලර් මිලියන 5000ක් ත්‍රිවිධ ආයෝජනයක් ලෙසින් ඒ ක්‍රියාත්මකයි. 6%ක රජයේ දායකත්වයේද මේ සඳහා ලබා දීමට යෝජිතය. මෙම දුම්රිය ව්‍යාපෘතිය මගින් දෛනිකව ඉදිරි කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 550ක් පමණ වෙයි. කොවිඩ් මර්ධනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙන පළමු එන්නත්තුගේ ලබන 7 වෙනිදා මෙරට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. මේ අර්ථයේ එන්නත් 2,64,000ක් මෙරට ලැබේ. හලාවත මහරුවනදී පැවති උත්සවයකදී ඇය මේ බව කීවාය. ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙන 120ක කොවැක්ස් පහසුකම් යටතේ මෙම එන්නත්තුගේ ලැබීමට නියමිතයි. මේ වන විට දිවයිනේ කොයිල් වසංගත තත්ත්වයෙහි අඩුවක් දැකිය හැකි බව ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එහිදී සඳහන් කළේය. ලංකාවේ කොවිඩ් රෝගීන්ගේ අඩුවීමක් අපි දකිනවා. මම පහුගිය සතියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් දැක්කා. මේ වෙනකොට ඩෝසස් මිලියන 280ක් දීලා තිනවා. 280න් 175ක් දීලා තින්නේ රටවල් 10ක කියලා. තව රටවල් 150 එක ඩෝස් එකක්වත් දී ගන්න බැරුව වැක්සින් ගන්න බැරුව අරගල කරනකොට අපි අද ලංකාවේ බොහොම සාර්ථකව මේ ආරම්භ කරලා තියෙනවා. දැන් අලුතෙන්ම විද්‍යාත්මක තොරතුරු අනුව දෙවෙනි මාත්‍රාව සති 12කින් දෙනකොට ප්‍රතිචාරය වඩාත් හොඳයි කියන ඒ විද්‍යාත්මක තොරතුරු අනුව ලංකාවේ දෙවෙනි මාත්‍රාව සති 10ක් 12කින් දෙන්න හමා කරලා ඒ ලක්ෂ 5ම දැන් ප්‍රජාවට දීලා තියෙනවා. ඊයේ වෙනකොට හවස් වෙනකොට 5,90,000කට එන්නත් කරණය ලබා දීලා තියෙනවා. තවත් කොරෝනා ආසාදිතයින් 205 දෙනෙකු අද දින හඳුනාගත් බව රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව දිවයිනෙන් මේ දක්වා හමු වී ඇති සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 84,075කි. කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීහු 417 දෙනෙක් සුවය ලබා අද දින රෝහල් වලින් පිටව ගියහ. ඒ අනුව සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 80,437කි. වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 483ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. දිවයින පුරා නිෂ්පාදන ගම්මාන 500ක් ආරම්භ කිරීමට රාජ්‍ය පියවර ගනී. මේ වසර තුළ මේ ගම්මාන ආරම්භ කර අවසන් කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශ්‍රේහාන් සේමසිංහ මහතා පවසයි. සෑම දිස්ත්‍රික්කයකම සෞභාග්‍ය සතියට සමගාමීව ආම වශයෙන් නිෂ්පාදන ගම්මාන 2ක් ආරම්භ කිරීමට අපේක්ෂිතයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ
ඇලයායපත්තුව ගම්මානයේදී සමුදේශපාලන ගම්මාන වැඩසටහන් මාලාව ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. සමෘද්ධ සංවර්ධන අමාත්‍යාංශය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන සෞභාග්‍ය සතියේ සමගාමීව මෙම ගම්මාන ආරම්භ කර තිබේ. මෙමගින් බිහිවන ස්වර්ණකය සහ වෙනත් ව්‍යාපාර සඳහා වෙළඳපළක් නිර්මාණය කිරීමද අපේක්ෂා කරන බව සේමසිංහ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. යළිත් ප්‍රවෘත්ති. වේල්ලවිදි ප්‍රදේශයේදී බෑගයක දමා තිබී සොයාගත් තරුණියගේ හිස සැයීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. ඇගේ සිරුර හඳුනා ගැනීම සඳහා ඇගේ සොහොයුරාගේ සහ මවගේ DNA සාම්ප්‍ර පරීක්ෂාවක් කළ යුතු බව කොළඹ මධ්‍යම කොට්ටාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත චන්ද්‍රසේකර මහතා පවසයි. දේහය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට අද මියගිය කාන්තාවගේ සහෝදරයා ගෙනල්ලා දේහය හඳුනා ගැනීම කරා. නමුත් ජෛව විද්‍යාත්මකව හඳුනා ගැනීම කිරීමට දේහයෙන් සහ එම මවගේ ඒ වගේම හඳුනා ගැනීමට පැමිණි සහෝදරයාගේ DNA සාම්පල් අරගෙන DNA තහවුරු කර ගැනීමක් කරන්න ඕනේ. පශ්චාත් මරණ පරීක්ෂණයේ ප්‍රථමව දැනට තියෙන සාක්ෂි අනුව වෛද්‍යවරු තීරණය කරලා තියෙනවා ලිංගික අපරාධයක් සිදු වෙලා නැහැ කියන එක සම්බන්ධව. ඒ වගේම එම මියගිය කාන්තාවගේ හිස මේ වෙනතුරු සොයාගෙන නැහැ. හිස සම්බන්ධව අපි විමර්ශන කරනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ ගුවන් යානා සංදර්ශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලමුදර පිටියේදී අද පස්වරුවේ පැවැත්වුණි. ඉන්දීය ගුවන් හමුදාවට අයත් සාරංග සූර්ය කිරණ සහ තේජස් ගුවන් කණ්ඩායම් සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානාද සංදර්ශනයට කර තිබිණි. සංදර්ශනයට එක් වූ සමස්ත ගුවන් යානා සංඛ්‍යාව 24කි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා විහෙර විහාරස්ථානවල සංවිධානය කරන රතන සූත්‍ර සජ්ජායනය කිරීමේ වැඩසටහනේ 126 වැන්න බදුල්ල වැලිමඩ දඹවින්න පුරාණ ශ්‍රී මහා විහාරස්ථානයේදී හෙට පැවැත්වෙයි. විහාරාධිපති පුරාවිද්‍යාපති පූජ්‍ය නුගගොල්ලේ වජිනඥානනායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි එය සංවිධානය කර තිබේ. වෙළඳ සිටි FM සහ සියලු ප්‍රාදේශීය සේවා ඔස්සේ රතන සූත්‍ර සජ්ජායනය සජීවීව ප්‍රචාරය කෙරේ. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. කොවිඩ් මල්ලසිරු බොහොමදානය සඳහා ප්‍රකාශයට පත් කිරීමට නියමිත ගැසට් පත්‍රයට අදාළ සෞඛ්‍ය නිර්ණායක මේ වන විට සකස් කර අවසන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණරත්න මහතා පවසයි. මීට අදාළ ගැසට් පත්‍රය ඉක්ුත්දා නිකුත් කෙරිණි. අපි ඒ චක්‍රලේඛනයේ සඳහන් කරලා තියෙනවා පළාත් සභාවේ ප්‍රධාන ලේකම්, දිස්ත්‍රික් ලේකම්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු සහ අනිකුත් අදාළ රාජ්‍ය නිලධාරීන්ගෙන් සම්බන්ධිත කමිටුවක් මගින් පළාත් වලින් මේ සඳහා සුදුසුම භූමියක් තෝරාගෙන මා වෙත එවන්න කියලා ඒ සඳහා අනුමැතිය ලබා දෙනවා. එතකොට එතෙක් තමයි අපි මේ ඉතාමත්ම සුදුසුම භූමියක් ලෙස සැලකෙන මෙම ඉරණතිව් දූපත අපි තෝරාගත්තේ. COVID-19 ආසාදිත වූ මුත්‍ර දේහ මෙම ස්ථාන දෙකට ගෙනල්ලා ඒ මගින් අපි ඉරණතිව් දූපත වෙත රැගෙන යාම සඳහා කටයුතු කරනවා. එතකොට ඒ දූපතේදී මෙම භූමි දානය කිරීම සඳහා එක මරණයකට ඥාතීන් දෙදෙනෙකුට සහභාගී වීම සඳහා අපි අවසර ලබා දෙනවා. රෝහලේදී ඥාතීන්ට මෙම මලසිරු හඳුනාගෙන ඊට පස්සේ Taman අදහන ආගමකට අනුව අවසන් කටයුතු කිරීම සඳහා අපි යම්කිසි කාල සීමාවක් ලබා දීලා තියෙනවා ඒ කටයුතු මේවා කරන්න. ප්‍රමුඛතම පුවත ඔබ වෙතගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් සභාව මගින් පාලනය වන මූලික රෝහල්, ග්‍රාමීය රෝහල්, මධ්‍යම බෙහෙත් ශාලා හා සෞඛ්‍ය අධිකාරී කාර්යාල වෛද්‍යවරුන් 102ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මෙම හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි රෝගී හුමෙන්ම රෝහල්වල සේවය කරන වෛද්‍යවරුද පීඩාවට පත්ව සිටිති. ඇතැම් ග්‍රාමීය රෝහල් වෛද්‍යවරුන්ගේ හිඟේ හේතුවෙන් වැසී යාමේ අවධානමට ලක්ව තිබේ. මේ සම්බන්ධයෙන් කඩනම් පියවර ගන්නා හැටියට සෞඛ්‍ය අංශ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමනි, මේ ඔබේ අවධානයටයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය
People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසි දින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. මියන්මාරයේ ව්‍යවස්ථා උල්ලංඝනය කළ බවට එරට ජනාධිපති වින් මින්ට් එරෙහිව චෝදනාවක් ගොනු කිරීමට එරට හමුදා පාලනය තීරණය කරයි. චෝදනාව පුවහොත් වසර 3ක සිරදඬුවමක් නියම කළ හැකි බව දෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට අමතරව තවත් චෝදනාවක් පිළිබඳව සාකච්ඡාවෙන් පවතින අතර ඒ පිළිබඳව කරුණු අනාවරණය වී නැත. පසුගිය පෙරහර මාසයේ පළවෙනිදා සිට වසර කාලයක් සඳහා මියන්මාරයේ හමුදා පාලනය විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. නෙදර්ලන්තයේ කොවිඩ් පරීක්ෂණ දුකන ස්ථානයේ ආසන්නයේ පිපිරීමක් සිදු වෙයි. මේ පිපිරීමෙන් ගොඩනැගිල්ලකට පමණක් සුළු හානි සිදු ඇත. කොවිඩ් පරීක්ෂණ පැවැත්වෙන ස්ථානයේ ප්‍රහාර ඉලක්ක විය හැකි බව එරට පොලිසිය කියයි. මේ පිපිරීම සිදු ඇත්තේ අද උදෑසන මේ මධ්‍යස්ථානය විවෘත කිරීමට පෙරයි. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසි දින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIB අවුරුදු සමගින් මාර්තු 1 වෙනිදා සිට මාර්තු 15 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි අපේම තැනකින් අපේම දෙයක් CIB. දෙවයින පුරා ක්‍රීඩාවට 332ක් ඉදිකිරීමට නවවැඩසටහනක් ක්‍රියාත්මකයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ වැඩසටහන ක්‍රියාවට නැංවෙයි. ඒ යටතේ බලංගොඩ ප්‍රදේශයේ ක්‍රීඩාපිට 2ක් ඉදිකිරීමට නියමිතයි. ඒ අනුව ඉඹුල්පේ ප්‍රාදේශීය කම්බල ප්‍රදේශයේ ක්‍රීඩාපිට ඉදිකිරීම රත්නපුර ශ්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ කෙරුණි. ඒ ඉදිකිරීම සඳහා වැය කිරීමට නියමිත මුදල රුපියල් ලක්ෂ 15කි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් මාර්තු 1 වෙනිදා සිට මාර්තු 15 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි අපේම තැනකින් අපේම දෙයක් CIB. ක්‍රීඩා පුවත් පාසල් මාර්ගයට තරඟ ආරම්භ කිරීමට බාධාවක් නොමැති බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. මේ වන විටත් ප්‍රධාන පාසල් කිහිපයක පාසල් මහාක්‍රීඩා තරඟ පැවැත්වීමට තීරණය කර තිබේ. පවතින COVID-19 වසංගතය හමුවේ සෞඛ්‍ය මාර්ගෝත්තර පිළිපදමින් පාසල් මහාක්‍රීඩා තරඟ පැවැත්වීමට හැකි බව නාමල් රාජපක්ෂ මහතා අද පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසිය. ජාතික ක්‍රීඩා කවුන්සිලේ දිනවල පිළිබඳව දැනුවත් කිරීම අද සවස සිදු විය. එම කවුන්සිලේ සභාපති මහේල ජයවර්ධන මහතා මෙහිදී පැවසුවේ ක්‍රීඩාවෙන් රට ජයග්‍රහණය කිරීම සඳහා සැලසුම් සහගත පිළිවෙලක් මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති බවයි. සංචාරක ශ්‍රී ලංකා පිළ සාභාරණීය කොදු කණ්ඩායම අතර තරඟ 3කින් සමන්විත පන්දුවාර 20 තරඟාවලියේ පළමු තරඟය ඇන්ටිගුවාහිදී හෙට පැවැත්වෙයි. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අලියම 3:30ට ආරම්භ වෙයි. පැතුම් නිශංක, අශේන් බණ්ඩාර, දිල්ෂාන් මදුශංක සහ රමේෂ් මෙන්සන් යුන් ක්‍රීඩකයෝ සිව්දෙනෙක් ශ්‍රී ලංකා සංචිතය අතරත්ව සිටිති. ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ දරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරිකිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරිකිරීමේ බැංකුව. වවුනියාවේ පළතුරු බීම කර්මාන්ත ශාලාවක් විවෘත කරේ. වවුනියාව සමපකාර සමිතිය සහ පළතුරු වගාකරන්ගේ සමිතිය එකමුතුව එම කර්මාන්ත ශාලාව ආරම්භ කර ඇත. ප්‍රදේශයේ අතිරික්ත පළතුරු ප්‍රයෝජනයට ගැනීම මෙහි අරමුණයි. යම්සෝත මිලදී ගැනීම සඳහා රාජ්‍යය රුපියල් ලක්ෂ 90ක මුදලක් වෙන් කර තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරිකිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරිකිරීමේ බැංකුව. ආර්ථික පුවත්
ආවරණය Business deals දැන් හරි ලේසි පටස් ගන්නකොට වැඩේ කෙරෙයි ඕන වෙලාවක හැමෝම set ඉහළම වට්ටම් real time LOLC real time LOLC finance real time app එක දැන් LOLC ඉතුරුම් ගිණුමෙන් ඔබේ ඉතුරුමට ආකර්ශනීය පොලියක් මුදල් හුවමාරුවට ගාස්තු නැත ඉතුරුව වැඩියෙන් real time මාස 10ක පමණ කාලයකට පසුව ගුවන්තොටුපළ මෙහි ආරම්භයත් සමගින් මෙරට සංචාරක කර්මාන්තය යලි පිපිදෙමින් පවතී. මේ වසරේ ජනවාරි මාසයේදී මෙරටට පැමිණි විදේශිකින්ගේ සංඛ්‍යාව 1682කි. එහෙත් පසුගිය වසරේ ජනවාරි මාසයේදී එම සංඛ්‍යාව 2,28,000ක් වූ තිබුණි. නිල දත්තවලට අනුව පසුගිය මාසයේ පළමුවන දා සිට 25 වෙනිදා දක්වා කාලය තුළ සංචාරකයන් 2,700ක් පමණ පැමිණ ඇති අතර ඉන්පසුව එහි වැඩිවීමක් වර්ධනය වූ බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි වුණාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක 3 wheeler එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට කාලගුණ වාර්තාව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට යාලි සිරස්තල. කොළඹ නගරයේ හදවාන තදබදය අවම කර ගැනීමට යෝධ සංවර්ධන සැලැස්මක්. සෞඛ්‍ය සංවිධාන ලබා දෙන පළමු එන්නත්වගේ ලබන 7 වෙනිදා දිවයිනට. තවත් කොරෝනා රෝගීහු 407 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ඇති. දිවයින පුරානිෂ්පාදන ගම්මාන 500ක් ආරම්භ කිරීම වැඩසටහන අනුරාධපුරයෙන් ආරම්භ කෙරෙයි. වේල්ලවීදිය ප්‍රදේශයෙන් හමු වූ හිසනමය තරුණියගේ සිරුර හඳුනා ගැනීමට DNA පරීක්ෂාවක්. මියන්මාරයේ ජනාධිපති රටෙරිහිව එරට හමුදා පාලනයෙන් තවත් චෝදනාවක්. පාසල් මහක්‍රිකට් තරඟ ආරම්භ කිරීමට බාධාවක් නැතැයි විශේෂ භාර අමාත්‍යවරයා කියයි. රාත්‍රී ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට බලාපොරොත්තු වන්න.